අද මේ මොහොතේ ප්‍රාතිහාරයක් කරන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රශංසාව මැද දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ජීවමාන වෙනවා. හිර වෙලා ඉන්න තැනින්, වහල් වෙලා ඉන්න තැනින්, අඳුරට අහු වෙලා ඉන්න තැනින් ඒ වැඩ සිටීමට පුළුවන් අපිව ගලවා ගන්න. ජේසු ඒකට බෑ කියද්දී අකමැති වෙද්දී මේ කාර්ය උන්වහන්සේට ආරාධනා කරන්න. එන්න ස්වාමිනී, මගේ ස්වභාවය ඇතුළේ මාව පාලනය කරන්න. පුත්‍රයාගේ සාන්තුගේ නාමයෙන් ආමෙන්. స్తుతి యేసుని ప్రశంసా హల్లెలూయా నమస్కారం మహిమే వేవ హల్లెలూయా 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 ప్రైజ్ యు ఫాదర్ హల్లెలూయా హల్లెలూయా నమస్కారం స్తుతి యేసు ప్రశంసా వేవ స్వామి హల్లెలూయా 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 స్తుతి యేసు ప్రశంసా వేవ హల్లెలూయా మహిమే వేవ స్వామి హల్లెలూయా 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 Hallelujah. Stuti Jesu. Prashasa veva Swami. Hallelujah. 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 Stuti Jesu. Prashasa veva Swami. Namaskar veva Swami. Hallelujah. Namaskar veva Swami. Hallelujah. Hallelujah. Stuti Jesu. Gaurav veva Swami. Hallelujah. 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 Stuti Jesu. Namaskar veva Swami. පරමෝත්තම ආනන්ගේ රැකවරණේ වැඩ ඉන්නේ සෞබලති දෙවිදුන්ගේ දැතේ මසුරැකි වන්නේ පරමෝත්තමයානන්ගේ රැකවරණේ වැඩ ඉන්නේ සෞබලති දෙවිදුන්ගේ දැතේ මසුරැකි වන්නේ මගේ බල කොටුවයි මගේ රැකවරණයයි මගේ දෙවිඳුන් මට විශ්වාසයි මගේ බල කොටුවයි මගේ රැකවරණයයි මගේ දෙවිඳුන් මට විශ්වාසයි මගේ බල කොටුවයි මගේ රැකවරණයයි මගේ දෙවිඳුන් මට විශ්වාසයි මගේ බල කොටුවයි මගේ රැකවරණයි මගේ දෙවිඳුන් මට විශ්වාසයි පරමෝත්තමයානන්ගේ රැකවරණේ වැඩ ඉන්නේ සෞබලති දෙවිඳුන්ගේ දැතේ මසුරැකි වන්නේ
සුරැකී වන්නේ Swam namaskar veva hallelujah Swam prashansa veva swam කඳු දෙසට මාගේ අස්වස්සවන්නෙමි මට පිහිට ලැබෙන්නේ කොතැනින්ද මට පිහිට ලැබෙන්නේ සමිදානන්ගෙන්මය අහස්ස පොළව මැවූ සමිදානන්ගෙන්මය එතුමානෝ ඔබ පය පැකිලෙන්නට ඉඩ නොදෙනසේක අවදිව සිටිමින් ඔබ නිතින් රැක බලා ගන්නසේක ඊශ්‍රායල් ජාතියේ රැකවරණයාණන් හට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය. සමිදානෝ ඔබ රක්නා උත්තමයානෝය. සමිදානෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙනසේක. දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේය. සමිදානෝ සියලු නපුරෙන් ඔබ රැකගන්නසේක. ඔබේ ජීවිතය රැකවල් කරනසේක. මෙතැන් සිට සදාකාලෙන් සදාකාලයට සමිදානෝ ඔබේ යාම ඊම ආරක්ෂා කරනසේක.
අභිෂේකලන් මාදවිදා Alebalan Madevida Mahiman Vitai Tejan Vitai Abhishekalan Madevida Madevida Mahiman Vitai Tejan Vitai Abhishekalat Madevida Abhishekalat Madevida
නිරපෙනෙන යේසුවේ උන්දනාවියෙන් අභිෂේකතා නිරපෙනිග යේසුවේ උන්දනාවෙන් අභිෂේකතා නිරපෙනිග යේසුවේ අලංකාරයි සොබමානයි ආලේපලත් මා දෙවිදා මහිමන්විතයි අභිෂේකලත් මාදවිදා ගිගයන්නේ ප්‍රසසන්නේ ලේපලන් මාදවිදා නමදින්නේ පසසන්නේ ජීවමාන වූ මා දෙවිදා අලංකාර වූ මා දෙවිදා ආලේපලත් මා දෙවිදා ජීවමාන වූ ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළව ජේසුස් ආශිර්වාද ලද්දාම සාන්ත මරියනි දේව මෑණියනි පාපියාව දේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන්. පිතාගෙත් පුත්‍රයාගෙත් සාන්ත වහන්සේගෙත් නාමයෙන් ආමේන්. ප්‍රේමාන්තේනි අපි මේ සතිය ඒ කියන්නේ මයි මාසේ පළවෙනි සතිය අත වශයෙන්ම සභාවේ ජනවන්දනාව අනුව 4 වෙනි සතිය උත්තාන සමයේ 4 වෙනි සතිය අපි මේ සතියත් ගත කරන්නේ අත වශයෙන්ම අපේ ගෙවල් වල ඇඳිරි නීතිය තුල මාසිකමාරකට වැඩිය අපි සාමාන්‍ය ජීවිතෙන් බැහැර වෙලා ගෙවල් වලට සීමා වෙලා අපි කාලේ ගත කරන මොහොතක්. ඒක ගොඩක් අයට සමහරලාට අමාරුයි. ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපහසුකම් ගොඩයි. ඒ මැද මට තේරෙන විදිහට හැම අයහපතක් තුලම සැඟවිච්ච යහපතකුත් තියෙනවා. ඉතින් මේ අපේ ගෙවල් වලට වෙලා ඉන්නට සිදුවෙච්ච මේ කාලේ මොකද්ද අපට තියෙන යහපත කියලා අපි කල්පනා කළොත් මට හිතෙන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා taking a step back අඩියක් පසකට අරගෙන අපේ ජීවිතේ දිහා ගැඹුරින් බලන්නට මෙන්න අපට තව අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අපි මේ ජීවිතේ දිහා බලලා අපි ජීවත් වෙන විදිය ගැන කල්පනා කරන්න. අපි ජීවිතේ වටිනා කියලා දීලා තියෙන වටිනාකම් දීලා තියෙන දේවල් ගැන හිතන්න. අපේ ජීවිතේ අවසාන අරමුණු මොනවාද ගැන කල්පනා කරන්න. ඇත්තටම අපි ජීවත් වෙන විදිහ අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන නිදහස සතුට ගුණ තෘප්තියට අපිව අරගෙන යයිද කියලා කල්පනා කරන්න
අපිට ලැබිලා තියෙන අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕන. ඉතින් අපෙන් ඇහුවොත් සමිදානන් වහන්සේ තුල ඉන්න අපිට අපේ ජීවිතයට සමිදානන් වහන්සේ මොනවාද රැගෙන? ඉතින් අපි පොඩි කාලේ ඉඳලා දන්න උත්තරයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ අපව ගැලවීම පිණිස පැමිණෙනවා. He comes to save us. එතකොට මොනවා වලින්ද අපිව ගලවනු ලබන්නේ? ඉතින් සමිදානන්ගේ ගැලවීම අපි තේරුම් කරගත්තොත් ඒක මට තේරෙන විදිහට කොටස් දෙකක් තියෙනවා ඒ ගැලවීමට. පළවෙනි කොටස අපි බලමු. අපි මේ පළවෙනි කොටස තේරුම් ගන්න මාර්ක් සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සිට බලමු. ඉතින් ඒ මොකක්ද ඒ ගැලවීම කියලා ලියා ගන්න කැමති අයට මම කියන්න පුළුවන් අපේ ප්‍රශ්න වලින් අපව ගැලවීම. අපේ ප්‍රශ්න වලින් අපව ගැලවීම. අපි බලමු මේක මාර්ක් 3:8. ජෙරුසලමෙන්ද ඔක්කොම කියන්න කමන්නේ එතකොට this voice this thing. ඉදුමියෙන්ද ජොර්දාන් එගොඩින්ද තීර් හා සීදෝනයේ අවටින්ද මහා ජනකායක් උන්වහන්සේ කළ සියල්ල ගැන අසා උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ කරපු ගොඩක් දේවල් ගැන අහලා මිනිස්සු උන්වහන්සේ හොයාගෙන ආවලු. මොනවා ගැනද? මොනවද ඇහුවේ? මොනවා කරලාද කියලා. 3 වෙනි වගන්තියේ 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ තියෙන උන්වහන්සේ කරපු දේ. සමූහයා උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ශ්‍රාවකයන්ට කිව්වා ඔරුවක් ලෑස්ති කරලා දෙන්න නැත්නම් මිනිස්සු මාව ඇවිල්ලා තෙරපනවා. මුන්නාන්සේ මොනවද දෙන්නේ? සල්ලි දෙනවද? කණ්ඩ දෙනවද? අපි බැලුවොත් මොනවද උත්තරේ? 3:10 තියෙනවා පිළිතුර. අපි බැලුවොත් පිළිතුර. එසේ කීවේ උන්වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හේයින් රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස්කකා ආබැවිනි. ඒ කියන්නේ උන්වහන්සේ අල්ලන්න මිනිස්සු පොර කෑවා. අයි පොර කෑවේ අසනීපවලට සුවය ලැබීම පිණිස. එතකොට අපිට උන්වහන්සේගේ ගැලවීමේ එක තේරුමක් තියෙනවා. මොකද්ද ඒ තේරුම? උන්වහන්සේ අසනීප තියන අයගේ අසනීප වලින් සුව කළා. බඩගිනි අයට කන්න දුන්නා. ඒ අයගේ ප්‍රශ්න විසඳුවා. මැරිච්ච මිනිස්සුන්වත් නැගිට්ටෙව්වා. ඒ නිසා ප්‍රශ්න විසඳා ගන්න, අසනීප සුව කරගන්න මිනිස්සු උන්වහන්සේ පසුපස ආවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට දොස් කියන්න බෑ. අද වුණත් අපි බැලුවොත් මිනිස්සු ගොඩක් ඒ වගේ ආරංචියක් වුණොත් සුව වෙනවයි කියලා, එහෙම නැත්තම් ප්‍රශ්න විසඳෙනවයි කියලා මිනිස්සු ඕන තරම් ගොඩාක් දුර ඉඳලා වුණත් මිනිස්සු එනවා හොයාගෙන. ඇයි ඒ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න. අපි වුණත් ඉතින් ඇත්ත වශයෙන්ම අපි දකිනවා සභාවේ සම්ප්‍රදාය තුළ මරියතුමී දර්ශනයේ වෙච්ච තැන් ලූඩ්ස් අපිට පේනවා ලූර්දුවේ තියෙන ඒ තැනට ගියාම කොච්චර මිනිස්සු සුව වුණාද එතන. දෙවියන් වහන්සේගේ ස්පර්ශයේ එක ලකුණක් තමයි සුවය, ප්‍රාතිහාර්ය, ප්‍රශ්න විසඳීම. ඉතින් මම හිතන්නේ ඒක නැති තැන දෙවියන් වහන්සේගේ සුභාරංචිය ගොඩක් වෙලාවට මිනිස්සු ලබා ගන්න එන්නේ නැහැ. ඉතින් සමහර එක්කෙනෙක් මට දවසක් කෝල් එකක් දීලා එයා මට කිව්වේ අපි හරි පණිවිඩේ මිනිස්සුන්ට දෙන්න ඕන.
ඉතින් එයා මට කතා කරපු විදියට මට තේරුණා මේ මටම තමයි කියන්නේ කියලා. ටිකක් තරහිනුත් කිව්වේ. එයා කිව්වා මිනිස්සුන්ව නලවන්න බෑ. විහිළු කරලා හරියන්නේ නැහැ. මිනිස්සුන්ට හරි පණිවිඩේ දෙන්න ඕන කියන එක කියන්න ඕන. ඉතින් මට හිනක් ගියා. මම කිව්වා අපිට හිතෙන පණිවිඩය අපි සැරෙන් දුන්නා නම් අද හෙට වෙනකොට ඒක පණිවිඩය අහන්න ආයෙ වෙන කවුරුත් නැහැ. ඇයි අපි ওই මිනිස්සුන් එලවලා දාලා. ජේසු මිනිස්සුන්ව ගෙනල්ලා මේම කරන්න ඕන එහෙම කරන්න ඕන කියලා සර කරලා බැනලා එළෙව්වේ නැහැ. එන අයව සුව කළා. ප්‍රශ්න වලට විසඳුම් දුන්නා. උත්තර දුන්නා. ඊටත් වඩා 11 තව දෙයක්ත් කළා. අපි බැලුවොත් 11 වෙනි වගන්තිය. අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු හැම විටම උන්වහන්සේගේ පාමුල වැඳ වැටි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි මොරගා කීහ. දැන් මොකද වුනේ? යක්ෂයෝ පවා පැනලා දිව්වා. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපිට පේනවා උන්වහන්සේ මිනිස්සුන්ව ඒ එදිනෙදා ප්‍රශ්න වලින් නිදහස් කළා. ඒ නිසා තමයි අපි උන්වහන්සේට යාඥා කරන්නේ. අපේ ප්‍රශ්න අරගෙන එන්නේ අපේ අවශ්‍යතාවයන් කියන්නේ. හැබැයි අද මම ඔබට පෙන්වන්නේ ඒ කොටස, ඒ අනිවාර්ය වැදගත් වටිනා කොටස උන්වහන්සේගේ දූතකාරයේ 50% විතරයි. උන්වහන්සේ 50% ඔය දේ කරන්නටයි ආවේ. හැබැයි උන්වහන්සේ තව දෙයක් කරන්නටත් ආවා. ප්‍රේමන්තේනි නිකන් හිතලා බලන්න. බේබදුකම නිසා සිරෝසිස් ලෙඩේ හැදෙනවා. සිරෝසිස් ලෙඩේ හැදිලා යනවා සමිදානන් ළඟට. සමිදානන් යාඥා කළා සුවයක් ලබනවා. සුවය ලැබුවට පස්සේ මේ මිනිස්යාගේ ජීවිතේ වෙනස් වුණේ නැත්තම් ආපහු ගිහිල්ලා බිව්වොත් අර ලෙඩේම හැදිලා එහෙම නැත්තම් වෙන ලෙඩක් හැදිලා මැරෙනවා. එතකොට බලාගෙන යද්දී ලෙඩේ සුව කරන එක 50%යි. අපි හිතමු ආර්ථික ප්‍රශ්න බලමු. ආර්ථික ප්‍රශ්න අරගෙන බැලුවොත් අත්ත වශයෙන්ම සමහරු ඉන්නවා හැමදාම ඒගොල්ලන්ට ආර්ථික ප්‍රශ්න. එතකොට ඒගොල්ලෝ කියනවා මේ ප්‍රශ්නේ වුණා, මේ ප්‍රශ්නේ වුණා, අනිත් ප්‍රශ්නේ වුණා. හැබැයි ටිකක් හොයලා බලපුවම ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රශ්නෙට හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ සල්ලි වියදම් කරන විදිහ, ජීවිත රටාව, ඒගොල්ලන්ගේ ස්වභාවය, මුදල් ගැන තියෙන ස්වභාවය. ඉතින් ඒගොල්ලන්ට අපි හිතන්නේ ලෝන් එකක් දෙනවා. හරි. එහෙනම් මෙන්න විසඳන්න මෙන්න කීයද ගාන අපි ඒක විසඳලා දෙනවා. ඒ වගේ ඕන තරම් වෙලා තියෙනවා මගේ අත්දැකීමට ඉස්සර ඉඳලා. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. දැන් ඉඳලා අනේ සාමේ කරදරයක් නැතුව ඉන්න. කොච්චර කාලද වැඩි වුණොත් අවුරුද්දක් එකමාරක් ආයෙනවා. ඇවිල්ලා කියන බලන්නකො අපිට මේ ප්‍රශ්නේ ඇති වුණා. මේ මුකුත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඇති වුණ නැත්තම්. හැබැයි දැන් අර ප්‍රශ්නේ වගේම තමයිට ඊටත් වැඩි ආර්ථික ප්‍රශ්නක ඉර වෙලා. එහෙනම් එතකොට අපිට තේරෙනවා සල්ලි දීලා හරියන්නේ මේගොල්ලන්ගේ ජීවත් වෙන විදිහේ මොනවා හරි වෙනසක් වෙන්න ඕන. ඒ වගේ සමිදානන් වහන්සේ අපිටත් කියනවා ප්‍රශ්න විසඳලා විතරක් බෑ. ජීවත් වෙන ක්‍රමවේදේ වෙනසක් ඇති වෙන්න ඕන නියම විදිහට ගැලවෙන්න නම්. නියම ගැලවීමක් ලබන්න නම්, නියම සතුටක් ලබා ගන්න නම්, නියම අර්ථවත් ජීවිතයක් ගත කරන්න නම් එක පැත්තකින් ප්‍රශ්න වලට විසඳුමක් ඕන තමයි. අනිත් පැත්තෙන් අපට ඕන ජීවත් වෙන විදිහක් ඕන. ඒකට අපි කියනවා සමිදානන් කිව්වා උත්තරේ ඒකට කියනවා ශ්‍රාවකත්වය. මා අනුව එන්න කිව්වා. උන්වහන්සේ කිව්වා ලෙඩේ සුව කරගන්න, ප්‍රශ්නේ විසඳ ගන්න ඊළඟට මා අනුව එන්න. මේ කොටස ආවේ නැත්තම් හැමදාම අපි යාචකයෝ. හැමදාම අපි හිඟන්නෝ. හැමදාම අපි ඉල්ලනවා එතනම හිර වෙලා ඉන්නවා. අපි බලමු මේ දෙවෙනි කොටස. මතෙව් 4:18. මතෙව් 4:18. උන්වහන්සේ ගලීලේ මුහුදු බඩ ඇවිදින විට
දීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම්ලත් සීමොන්ද ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රුද මුහුදේ දලක් හෙළනු දැක. 19. මා අනුව එන්න මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරන්නෙමි වදාළසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි මෙන්න බලන්න. පළවෙනි එක මොකක්ද ප්‍රශ්න විසඳනවා. දෙවෙනි එක කියනවා ඔබට නියම ගැලවීමක් ඕනද? නියම සතුටක්, නියම සාමයක්. එහෙනම් මා අනුව එන්න. ප්‍රේමන්තේනි මා අනුව එන්න කැඳවීම කියන වචනය අපි ගොඩක් වෙලාවට සීමා කරලා තියෙනවා පැවිදි ජීවිතේට. පැවිදි ජීවිතේ පියතුමෙක් වෙන්න, සිස්ටර් කෙනෙක් වෙන්න, කිතුණු සහෝදරයෙක් වෙන්න එහෙම කියනවා. මෙන්න කැඳවීමක් තියෙනවා. එතකොට අපි කැඳවීම කියන වචනේ හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ මේ කොටස් තුනට. හැබැයි දෙවනි වතිකානු මන්ත්‍රණ සභාවෙන් අපිට පැහැදිලිව කියනවා ප්‍රසාද ස්නාපනය ලැබපු හැමෝටම කැඳවීමක් තියෙනවා. මොකද්ද කැඳවීමක් කියන්නේ? මා අනුව එන්න කියලා උන්වහන්සේ කැඳවනවා. උන්වහන්සේ අපේ ජීවිතේට එන්නේ අපිට ඕන දේවල් දීලා අපිට කැමති දේ කරන්න නෙමෙයි. උන්වහන්සේ කියනවා මා අනුව එන්න. මා අනුව එන්න. ඒතකොට අපි කොහොමද කරන්නේ? අපි පියතුමෙක් වෙන්නේ නැත්තම්, සිස්ටර් කෙනෙක් වෙන්නේ නැත්තම්, බ්‍රදර් කෙනෙක් වෙන්නේ නැත්තම් උන්වහන්සේ අනුව කොහොමද යන්නේ? විවාහක යුවලක් හැටියට සමිදානන් පසුපස යන ජීවිතයකට ඇතුල් වුණා. වෛද්‍යවරයෙක් හැටියට සමිදානන් පසුපස යන ජීවිතයක් තුළින් සේවය කළා. නීතිඥයෙක් හැටියට සමිදානන් පසුපස යන නීතිඥයෙක් හැටියට සේවය කළා. මා අනුව එන්න. ප්‍රේමන්තේනි මේ කැඳවීමට මට තේරෙන විදියට කිතුණුවෝ වැඩි දෙනෙක් තාම තේරුම් අරගෙන පිළිතුරු දීලා නැහැ. අර පණවිඩි එක නම් හොඳටම තියෙනවා, ක්‍රමවේද තියෙනවා, අපිට නුවණ තියෙනවා, අපිට නම් කරන්න ජේසුගේ මොනවා හරි ගන්න පුළුවන් ක්‍රම 1000ක් අපි හදලායි තියෙන්නේ. හැබැයි අනිත් 150 මානු එන්න කියන කොටස එච්චරම අවබෝධයක් වෙලා නැහැ. ඒ නිසා අද මට හිතුණා ඔබට කැඳවන්න අපි ඒක මෙනෙහි කරලා බලමු. අපි ගෙදර ඉන්න මේ කාලේ උන්වහන්සේ අනුව අපි පෞල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? උන්වහන්සේ අනුව අපි පෞද්ගලිකව ජීවත් වෙන්නේ කොහොමද? මට තේරෙන විදිහට උන්වහන්සේ අනුව ජීවත් වෙන්න, පෞල් ජීවිතයක් ගත කරන්න, මා අනුව කියන වචනයට පිළිතුරු දෙන්න කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ජුවම් 14:20 පළවෙනි කොටස. මොකද්ද පළවෙනි කොටස? අපි කියවලා මම තේරුම් කරන්න. ජුවම් 14:20. ඒ දවසේදී මා පියාණන් වහන්සේ තුලද ඔබ මා තුලද මා ඔබ තුලද සිටින බව ඔබ දැනගන්නාහුය. දැන් මේක මේ ඉංග්‍රීසි භාෂාවෙන් ගන්න වචනේ අපි අරගෙන බැලුවොත් you will realize. realize කියන වචනේ තේරුම දැනගන්නවයි කියන වචනයට වඩා වෙනස් අර්ථයක් තියෙනවා. you will know කිව්වම දැනගන්නවා. realize කිව්වම හිමීට ඒක ඇත්ත වෙනවා. realize reality ඇත්තක් වෙන්න පටන් ගන්නවා. මෙන්න ශ්‍රාවකයෙක්ගේ පළවෙනි කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ජේසුගේම හදවතට ගමන් කිරීම. සමිදානන්ගේ හදවත තුලට ගමන් කිරීම. මේ කොටස අපේ මුනේ නැත්තම් ශ්‍රාවකත්වයේ තේරුමක් නැති වෙනවා. ඒක බරක් විතරක් වෙනවා.
මෙන්න පළවෙනි කොටස. මොකද්ද පළවෙනි කොටස? ජේසුගේ හදවතට, සමිදානන්ගේ හදවතට ගමන් කිරීම. අපි උන්වහන්සේගේ තියෙන සම්බන්ධකම නිසා උන්වහන්සේගේ ආදරේ දැනෙන, උන්වහන්සේගේ හඬ ඇහෙන, උන්වහන්සේට ඇතුළෙන් පිළිතුරු දෙන, උන්වහන්සේව සතුටු කරන, උන්වහන්සේට සමීපව ජීවත් වෙන ඇතුළාන්ත ගමනක්. ප්‍රේමන්තේනි, එදා සමිදානන් ජීවත් වෙච්ච කාලේ උන්වහන්සේගේ ජීවිතයයි එදා ඒ කාලේ ආගම අදහපු අයගේ ජීවිතයයි අතර ලොකු වෙනසක් තිබුණා. මොකද්ද වෙනස? ජේසුගේ ජීවිතය අරගෙන බැලුවොත් ජේසු නිතරම පියාණන් වහන්සේම හොයන්න කන්දට ගියා. පියාණන් වහන්සේ එක්ක තනියම කාලය ගත කළා. පියාණන් වහන්සේගේ හඬ ඇහුවා. කොච්චරද කිව්වොත් උන්වහන්සේ කිව්වා මම කරන්නේ මගේ පියාණන් වහන්සේ කරන දේ කරන දේ මම දකිනවා, ඒ දකින දේ මම කරනවා. මම ආවේ උන්වහන්සේ කැමැත්ත කරන්නයි. මම උන්වහන්සේ හැම වෙලාවෙම සතුටු කරනවා. මේක තමයි උන්වහන්සේ හැම වෙලාවෙම උන්වහන්සේගේ අතුලාන්තය ගැන කිව්වේ. අපි ඒක සංසන්දනය කෙරුවොත් ජේසු හිටපු කාලෙම ආගමික අය එක්ක ඒගොල්ලෝ කිව්වා මෝසස්ගේ නීතිය අනුව ඕක නෙමෙයි කියලා තියෙන්නේ. සම්ප්‍රදාය අනුව ඔහොම නෙමෙයි වෙන්න ඕන. දිවස්වරුන්ගේ මඟ පෙන්වීම අනුව ඔහොම නෙමෙයි හිතන්න ඕන. බලාගෙන යද්දී මේ අය දෙවියන් ඇදහෙව්වේ සම්ප්‍රදාය තුලින්, මෝසස්ගේ නීතිය තුලින්, දිවසිවරුන්ගේ වචන තුලින් දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා උපුටාගෙන ඒක පසුපස ගමන් කළා. ජේසු කෙලින්ම දේව තාත්තා එක්ක සමීප සම්බන්ධකමක් තිබුණා. මේ නිසා විශාල ගැටුමක්. නිකම් මට හිතෙනවා සමහරවිට අපිටත් එහෙම වෙලා නැද්ද කියලා. මොකද දැන් අපේ කිතුණු දහමත් අවුරුදු 2000ක් අපිට සම්ප්‍රදායක් තියෙනවා. සභා සංස්ථාවක් තියෙනවා. නීති තියෙනවා. වැඩපිළිවෙළවල් තියෙනවා. හැම දෙයක් ගැනම හැම කෙනෙක්ම ලියලා තියෙනවා. අපි දැන් මේ සම්ප්‍රදාය අනුව, මේ නීති රීති අනුව, මේ පිළිගත්ත ක්‍රමවේදය අනුව අපි ආගම අදහමින් ඒ ආගමේ න්‍යායන් නීති රීති ඇතුළේ ගමන් කරනවද සමිදානන් වහන්සේගේ ඒ තාත්තා එක්ක තිබුණු කිට්ටු සම්බන්ධකම නැතුව? එහෙමනම් මේක අපි එක එක්කෙනාට හෘද සාක්ෂිය ඇතුලේ සෝදිසි කරලා බලන්න ඕන ප්‍රශ්නයක්. එහෙමනම් මෙන්න අපිට කතා කරනවා මේ කර්ෆියු එක මැද මේ අපේ තනි වෙලා ඉන්න වෙලාව උන්වහන්සේ කියනවා මාව හොයා ගන්න. මා පියාණන් වහන්සේ තුලද ඔබ මා තුලද මා ඔබ තුලද සිටින බව ඔබ දැනගන්නා හොය. ඔබ ඒ දැනගැන්ම, ඒ ඇතුළට ඇතිවෙන දැනගැන්ම අනිත් සියල්ලම පෙරලනවා. ශ්‍රාවකයෙක් කියන්නේ මේක ඇතුළෙන් ගමන් කරන කෙනෙක්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒක අපිට නැත්තම්, අපිට ඒක නැති වුණා නම් අපිට එය හොයා ගන්න මෙන්න අවස්ථාව. ප්‍රේමන්තේනි, මගේ අත්දැකීමෙන් මට කියන්න පුළුවන් මට උන්වහන්සේව පෞද්ගලිකව හමු වුණා. මට උන්වහන්සේගේ ආදරේ අත්දැක්කා. උන්වහන්සේගේ හඬ මට ඇහුණා. අතුලාන්තයෙන් මං ගමන් කළා. කොච්චරද කිව්වොත් මට තාම මතකයි මේ අත්දැකීමේ මුල් කාලේ මං කාටවත් මං කවුද කියලා මුකුත්ම කියන්නේ නැතුව. කිසිම නායකත්වයක්, තනතුරක්, පිළිගැනීමක් නැතුව මේ ගමනේ ඇතුළටම ගිහිල්ලා ගමන් කරේ. මට තාම මතකයි විවාහ වෙන්නට සූදානම් වෙනකොට ඇත්ත වශයෙන්ම මගේ බිරිඳගේ අම්මයි තාත්තයි අපේ පිබිදීමේ පුබුදුවේ වැඩපිළිවෙල මූලිකත්වයේ ගන්න පියතුමා ගාවට ගිහිල්ලා අහලා තිනවා මේ කෙනාව විවාහ වුණාට කමක් නැද්ද මගේ දුව? එතකොට එයා කියලා තිනවා මම දන්නෙත් නෑ එයා කවුද කියලා. ඔබ දන්නවද කවුද කියලා? කවුරුත් දන්නේ නෑ. ඇයි කාටවත් කියන්න ඕනෙත් නැහැ. එච්චට අත්දැකීමේ නැති වෙලා. හැබැයි ඊට පස්සේ නායකත්වයට ඇවිල්ලා ඉගෙනගෙන තනතුරු ලබලා කල් යනකොට
අන්තිමට ව්‍යාපාරයේ දර්ශනය හොඳටම දන්නවා. කතෝලික දේව ධර්මයේ ගැන අවබෝධයක් තියෙනවා. සුද්ධෝ ලියවිල්ලේ තේරුම් කිරීමට පුළුවන් වුණා. හැබැයි අර හඬ ඇහෙන එක නැති වුණා. ඒකෙන් අන්තිමට වැටුණු තැනකින් තමයි මට ආයක හම්බ වුණේ. හොඳටම වැටිලා. ඒ වැටුණු තැනින් උන්වහන්සේ මට නැවත කතා කළේ. ලක්ප්‍රේමන්දේනි C.S. ලුයිස් කියලා ඉන්නවා කති ඉංග්‍රීසි බසෙන් ලියපු ඇත්ත වශයෙන්ම මහා චින්තකයෙක් C.S. ලුයිස් කියනවා. God whispers in pleasure. ඒ කියන්නේ අපි සතුටු වෙලා ඉන්නකොට උන්වහන්සේ හඬ නිකන් පොඩි මේ සියුම් කට අපිට ඇහෙන්නේ නැති තරම්. He speaks in discomfort. ඒ කියන්නේ නොසන්සුන්තාවය තුළ උන්වහන්සේ අපිට කතා කරනවා. But he shouts in pain. උන්වහන්සේ හැබැයි අපිට වේදනාව තුළින් කෑ ගහනවා. ඒක තුළින් අපිට උන්වහන්සේ මේ හිරවීම තුළින් අපිට කතා කරලා උන්වහන්සේ කියනවා මේ දවස්වල මේ මුල් අත්දැකීම නැවත හොයාගන්න. උන්වහන්සේව හමු වෙන්න, තනියම ඉන්න, තනිකමින් ඒ තනිවෙ ඉන්න මොහොත නැති කරගන්න එපා. මේ අත්දැකීමේ හදවතට නැවත හොයාගන්න. මේ පළවෙනි කොටස ශ්‍රාවකත්වයේ දෙවෙනි කොටස ජේසුගේම දූතකාරයට සම්බන්ධ වීම. ජේසුගේම දූතකාරයට සම්බන්ධ වීම. ජුවම් 20:21. ජුවම් 20:21. මෙන්න උත්තානෝ සමිඳුන් ඇවිල්ලා ශ්‍රාවකයන්ව හමු වෙලා මෙන්න කියනවා. ඔබට ශාන්තිය වේවායයි යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා. පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමි ඔවුන්ට කීසේක. ශ්‍රාවකයන්ට මොකද කිව්වේ? පියාණන් වහන්සේ මා වෙව්වා වගේ මමත් ඔබ යවනවා. මෙන්න ශ්‍රාවකයෙකුට වැඩක් බාර දුන්නා. පියාණන් වහන්සේ මා වෙව්වා වගේ මමත් ඔබ යවනවා. මේක සම්පූර්ණ නැහැ. 22 කියවනකම් බලන්න 22. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයාණන් පිළිගන්න. බලන්න මේ ශුද්ධාත්මයන්ව කරන දේ එකක් තමයි පියාණන් වහන්සේවයි ජේසුවයි ඇතුලේ ජීවමාන කරනවා. ඒ කිට්ටු සමීප සම්බන්ධකම නැවත ඇති කරලා දෙනවා. ඒ ශුද්ධාත්මයාණෝම තමයි දූතකාරියට යවලා හාස්කම් ප්‍රාතිහාර දේව බලය නිකුත් කරලා අප තුලින් දේව රාජ්‍ය ගොඩනගනවා. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ මංගල්‍යයට තමයි අපි මේ සූදානම් වෙමින් ඉන්නේ. එහෙනම් අපි මේ ශ්‍රාවකත්වයට අවධානය දෙමු. අද අපි විශේෂ අවධානයක් දෙනවා පළවෙනි කොටසට. මොකද්ද පළවෙනි කොටස? ඒ තමයි සමිදානන්ගේම අතුලාන්ත අත්දැකීමට ඇතුල් වීම. ශ්‍රාවකයෙක්ගේ මූලික වගකීම. මම කල්පනා කරලා බලද්දී දැන් අපි මේ දුවන එක නතර වුණාට පස්සේ අත් වශයෙන්ම පිළිගන්න වෙනවා. අපි ප්‍රමුඛතාවයේ දෙනවා දෙවනි එකට, සේවයට. අපි ප්‍රමුඛතාවයේ දෙනවා මිනිස්සුන්ට දේශනා කරන්න, තනකට යන්න, මොනවා හරි කරන්න. ඇයි ඒක නොකර බෑනේ? ඒත් සමීප සම්බන්ධකම ඇතුලෙන් හදාගන්න එක දන්නේම නැතුව අතපසු වෙනවා. මෙන්න උන්වහන්සේ අපිට කැඳවනවා පළවෙනි එක සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන්න. ඒ සඳහා ඇතුල් වෙන්න ජේසුගේ අතුලාන්ත සම්බන්ධකම අතුලාන්ත ගමනට යන්න මට හැඟුණා කෙනෙක් ඉදිරිපත් කරපු සිතුවිලි 3ක් ඔබත් එක්ක අද බෙදා ගන්න. කොහොමද ජේසු එක්ක ඇතුලෙන් ශ්‍රාවකත්වයේ තුල ගමන් කරන්නේ? අතුලාන්ත ගමන යන්නේ කොහොමද? පළවෙනි එක ලියා ගන්න අයට පුළුවන් ලියා ගන්න. පළවෙනි එක. ඔබේ කේන්ද්‍රය, ජීවිතේ කේන්ද්‍රය හොයාගන්න.
එහෙම නැත්නම් දැනගන්න. ඔබේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය දැනගන්න. පළවෙනි එක. දෙවෙනි එක. ඔබ පාපිස්ටයි කියලා දැනගන්න. ඔබේ කේන්ද්‍රස්ථානය දැනගන්න. ඔබ පාපිස්ටයි කියලා දැනගන්න. 3. ඔබේ ජීවිතය ඔබ ගැනම පමණක් නොවෙයි කියලා දැනගන්න. ඔබේ ජීවිතය ඔබ ගැනම පමණක් නොවෙයි කියලා දැනගන්න. පළවෙනි එක මොකක්ද? ඔබේ කේන්ද්‍රස්ථානය දැනගන්න. ඔබේ ජීවිත කේන්ද්‍රය මොකක්ද කියලා දැනගන්න. දෙවෙනි එක ඔබ පාපිස්ටයි කියලා දැනගන්න. තුන්වෙනි එක ඔබේ ජීවිතය ඔබ ගැනම පමණක් නොවෙයි කියලා දැනගන්න. මේ තුන අපි දැනගන්න ගමනක යෙදෙද්දී අර ශ්‍රාවකයෙක්ගේ පළවෙනි කොටස අප තුල සිදු වෙනවා. ප්‍රේමන්තේනි මේක හොඳට තේරුම් ගන්න මට හැඟුණා සුද්ධෝ ලියවිල්ලේ සිද්ධියක් අපට උදව් වෙයි කියලා. ඒකට ඒ අපිට චිත්‍රයක් මගින් අපිට ඒක දකින ගන්න පුළුවන්. එතකොට ඒක අපිට උදව් වෙනවා. මතක තියාගන්න මොකද්ද? අපේ කේන්ද්‍රය මොකද්ද? අපේ පාපිෂ්ඨකම මොකක්ද? අපේ ජීවිතයේ අරමුණ මොකක්ද කියන එක මේ කොටස් තුන අපි මේ සිද්ධිය තුලින් අපි අඳුනා ගන්න. සිද්ධිය තියෙන්නේ ලූක්ස් විශේෂයේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට. අපි බලමු. දිනක් උන්වහන්සේ ගෙනේසරෙත් විලාසල සිටියදී සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවිඩය අසන මිනිස උන්වහන්සේ වටා තෙරපි සිටි කල. ඉතින් පොඩ්ඩක් මම විස්තර කරන්න ඕන මේ ගෙනේසරත් විල කොහෙද තියෙන්නේ? බලාගෙන යද්දි ජේසු මූදවල් වලට යනවා, විලවල් වලට යනවා, නැද්ද? එක එක තැන්වල යනවා, ගලීලේ මුහුදට යනවා. එතකොට අර උන්වහන්සේ උත්තාන වුණා පස්සේ පේදුරුතුමාව හොයාගෙන ඇවිල්ලා කොහෙද අපි කියන්නේ ටයිබීරියස් මුහුද ළඟට යනවා. අපි එක එක උන්වහන්සේ පුදුම වතුර ගොඩක් මැද ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි ඇත්ත වශයෙන්ම උන්වහන්සේ කාන්තාරේ හිටියේ එක වතුර ගොඩයි තිබුණේ. ඒකට මේ නම් ඔක්කොම කිව්වේ. ඉතින් එකම වතුර කොටසට ඇයි එක එක නම් කිව්වේ? ඔය ගලීල මුහුද වටේ තමයි ඇත්ත වශයෙන්ම රාජ්‍යයන් 4ක් පිහිටලා තිබුණා. ඉතින් එක එක රාජ්‍යයේ නම තමයි ඔය කියන්නේ. ජෙනාසරත් කියන රාජ්‍ය, අනිත් පැත්තට ටයිබීරියස් කියන රාජ්‍ය. එක එක රජුරුවන්ගේ පාලනය යටතේ තිබුණේ. ඔන්න සෙනග විශාල ගොඩක් එකතු වෙලා සමිදානන් ළඟට එනවා උන්වහන්සේගෙන් ලබන්නට. ඉතින් මට හිතන්නේ මෙතන පණිවිඩය අහන්න කිව්වට මට නම් හිතෙන්නේ වැඩි කොටසක් මේ එන්න ඇත්තේ සුවයක් ලබන්න, ප්‍රශ්නයක් විසඳගන්න, අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න මිනිස්සු පොර කහගෙන හරි එන්න ඇති. එතකොට ලූක් 5:2 බලන්න. විලායිනේ ඔරු දෙකක් තිබෙනු උන්වහන්සේ දුටුසේක. දීවරයෝ ඒවායින් බැසවිත් දැල් සෝදමින් සිටියහ. දැන් දැක්ක මේ බෝට්ටු දෙකක් පැත්තකින් තියෙනවා 5:3. උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැගී එය වෙරළින් මදක් ඈතට දියත් එය වෙරළින් මදක් ඈතට දියත් කරන්න කියා එහි වැඩ හිඳ සමූහයාට අනුශාසනා කළසේක. දැන් වටිනාම දේ තමයි මේ බෝට්ටුවට ජේසුම ඇවිල්ලා නැග්ගා. කාගේ බෝට්ටුවද? පේදුරුගේ. ප්‍රේමන්තේනි මෙතනින් මම කියන්න කැමතියි අපේ ජීවිතෙත් ජේසුව හොයන්න දෙයක් නැහැ. ඇයි?
අපේ ප්‍රසාද ස්නාපනය තුළින් උන්වහන්සේ අපේ ජීවිතේ නැමති බෝට්ටුවට ඇවිල්ලා ඉවරයි. එතකොට ආය එන්ඩ කියන එක කාලෙනාස්තියක්. හේතු ඇයි උන්වහන්සේ ඇවිල්ලා ඉවරයි. එතකොට එහෙනම් අපිට මොකද වුණේ? අපේ බෝට්ටුවට ආපු ජේසුව අපිට එක්ක නොපෙනී ගියා. එහෙම නැත්තම් අපි පිළි නොගෙන ගියා. එහෙනම් අපිට අද වුණත් තියෙන්නේ මේ ජේසුව අඳුනා ගන්න එක පමණයි. අපි උන්වහන්සේම අඳුනා ගත්තොත් මගේ බෝට්ටුවට උන්වහන්සේ ඇවිල්ලා ඉවරයි කියලා අඳුනා ගත්තොත් මං හිතන්නේ අපේ කතාව එතනින් එහාට ගොඩක් ලේසි වෙනවා. එතකොට ශුද්ධාත්මයන් ගැන උනත් බලන්න මිනිස්සු කියන්නේ එන්න ශුද්ධාත්මයාණෙනි වඩිනු මැනි. අයි අපි වඩිනු මැනි කියන්නේ ඔබ වහන්සේ නෑ දැන් එන්න. ඒත් ජුවම් සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ කියනවා මං ඔබට සනසිලිකරුවෙක් දෙනවා. උන්වහන්සේ ඔබත් සමග සදහටම වැඩ විඳිනසේක. ඉතින් අපි කියනවා සුද්ධාත්මයන් වහන්සේ කියන පොඩ්ඩක් ඉන්න ස්වාමිනී පොඩ්ඩක් පැත්තකට වෙන්නකෝ. අපි කියනවා සුද්ධාත්මයාණෙනි එන්න කියලා. එතකොට උන්වහන්සේ කියනවා මම ඉන්නවා පොඩ්ඩක් ඉන්න නිශ්ශබ්ද වෙන්න මම මේ සුද්ධාත්මයාණන්ට එන්න කියනවා. ඉතින් කෙනෙක් යාඥා කරනවා අනේ ජේසුනි මට කතා කරන්න. ඉතින් හඬක් ඇහුණලු yes ජේසුට මම කතා කරනවා. ජේසුනි මට කතා. ඔව් ඉතින් මොකද? බාධා කරන්න. එතකොට බලාගෙන යද්දී අපිව හිර වෙලා මේ ආකල්පවල හිර වෙලා උන්වහන්සේ කියනවා මට කරන්න දෙයක් නැහැ. මං ඇවිල්ලා ඉවරයි. පිළිගන්න නැත්තම් මොනවා කරන්න. ඒ නිසා බෝට්ටුවට ඇවිල්ලා ඉවරයි. අපි ඒ ස්ථාවරේ ඉඳලා එතනින් එහාට යන්. උන්වහන්සේ අපේ බෝට්ටුවට ප්‍රසාද ස්නාපනයෙන් ආවා. මොකටද ආවේ? අපි බලමු ලස්සනට විස්තර කරන්න. පස්වෙනි වගන්තියේ හතරවෙනි වගන්තියේ බලන්න. එය නිම වූ කල උන්වහන්සේ සීමොන්ට කතා කොට මසුන් අල්ලන පිණිස දියබට ගොස් දැල් ගලන්නයි වදාළසේක. දැන් අපි දන්නවා දැන් අපි වෘත්තියන් රැකියාවන් හැටියට ගත්තොත් පේදුරුගේ රැකියාව මොකක්ද? දීවරයෙක්. එතකොට ජේසුගේ රැකියාව වඩුවෙක්. දැන් වඩුවෙක් කියනවා දීවරයෙකුට ගිහිල්ලා මේතන දැල් දාන්න. සාමාන්‍යයෙන් අද ලෝකෙ එහෙම වුණා නම් ලස්සන වචන කීපයක් අහගන්න තිබුණා. විශේෂයෙන්ම මාළු අල්ලන අයට ඒ වචන සෙට් එක එහෙම් පිටින්ම පිහිටලා තියෙනවා. මම හිතන්නේ ඒක ඇඟෙන් එනවා. එතකොට එහෙම තියෙන වෙලාවක උන්වහන්සේ බණුන් අහගන්න තිබුණේ. හැබැයි ඒ දේශනාව මං හිතන්නේ බලපාන්න ඇති පේදුරු බලන් ඉන්න ඇති මිනිස්සු මෙච්චර පොර කනවා මොනවා හරි ඇති මේ මිනිස්සයා ළඟ කියලා හොඳ වෙලාවට නේද හිටියා. පහවලන් සීමොන් පිළිතුරු දෙමින් ස්වාමිනී රෑ මුළුල්ලේම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළෙමි කිය. ප්‍රේමන්තේනි මෙතන වචන ගොඩක් තියෙනවා. පළවෙනි වචනේ ලියා ගන්නවා නම් පළවෙනි වචනේ ස්වාමිනී මෙන්න කේන්ද්‍රය මාරු කළා. ජේසුට කතා කළේ අමුත්තේනි නෙමෙයි. ස්වාමිනී. ප්‍රේමන්තේනි අපි ගොඩක් අය ජේසු ගාවට එනවා. හැබැයි අපි උන්වහන්සේ ගාවට එන්නේ උන්වහන්සේ අපේ ස්වාමියා හැටියට නෙමෙයි. අපි උන්වහන්සේ ගාවට එන්නේ අපේ උදව්කරු හැටියට.
මේ ප්‍රශ්නෙට උදව් වෙන්න, අර ප්‍රශ්නෙට උදව් වෙන්න, මේ දේ ලබලා දෙන්න, අර දේ ලබලා දෙන්න, මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා උදව් උපකාර ලබන්න ආවා. අර සෙනඟ ඔක්කොම හිටියේ එමය. හැබැයි බෝට්ටුවට නැග්ගම සමිදානන් වහන්සේව පේදුරුතුමා වෙන තැනක තිබ්බා. ස්වාමිනී කිව්වා. එතකොට මේ ස්වාමිනී කියන වචනේ ඉස්සරහින් ලියා ගන්න පුළුවන් කේන්ද්‍රය. මෙන්න කේන්ද්‍රය. ක්‍රිස්තුස් වහන්සේව සමිදානන්ව ජීවිතේ ස්වාමියාණන් කරගැනීම. මොකද්ද මේ ස්වාමියාණන් කරගන්නවා කියන්නේ? කේන්ද්‍රය කරගන්නවා කියන්නේ. මේකේ තියෙනවා ඒකත් ලස්සනට තියෙනවා. මෙතන කියනවා අපි මුළු රෑම වේස වුණා. නමුත් ඔබ වහන්සේ කියනවා නම් අපි කරන්න. එතකොට මොකද්ද ස්වාමිත්වය කියන්නේ? මම කැමති දේ නෙමෙයි, මම ආස දේ නෙමෙයි, ඔබ වහන්සේ කියනවා නම් මං කරන්න. ජේසුටත් ඒක වුණා කරන්න. ජේසු කිව්වා ජෙත්සමනියේ මේ පාත්‍රය මගෙන් අයින් කරන්න. මම නම් කැමති නෑ මේ වැඩේට. ඒත් ඔබ වහන්සේ කියනවා නම් මම කරන්න. ස්වාමිත්වය කේන්ද්‍රය කරගත්තා. අපි ගෙවල් වල ඉන්නේ. ගෙවල් වල දවස් 3-4 යනකොට නැද්ද? පොඩි දේවල් වලට තරහ යන්නේ. මට විතරක්ද දන්නේ පොඩි දේවල් වලට තරහ යන්නේ. තරහ ගිහිල්ලා සමහරලාට ඊ타මත්ම වැරදි වචන කියන්නේ. ඊට පස්සේ අපි ඒක අමතක කළා දානවා. හැබැයි අපිට කවුරු හරි වචනයක් කිව්වොත් ඒක අමතක කරන්නේ අපි කිව්වේ ඒවා අපිට අපි අමතක කළා. එතකොට ඊළඟට උන්වහන්සේ ස්වාමියා වෙනාය කියන්නේ උන්වහන්සේ කියනවා උඹ ගිහිල්ලා වරද පිළි අරගෙන සමාවිල්ලපන්. අයියෝ ස්වාමී ඕවා නම් කරන්න බෑ. ඕවා කරන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒක තමයි මෙතන කිව්වේ. මේගොල්ලෝ වතුර නොගැඹුරු දියේ හිටියේ. මොකද්ද මේ නොගැඹුරු දිය කියන්නේ? අපි දන්න විදියට පිළිතුරු දෙනවා. මගේ හදවත ආරක්ෂා කරගන්නවා. ගැඹුරු දියට දාන්නේ නැහැ. මොකද්ද ගැඹුරු දිය කියන්නේ? මම දන්නේ නැහැ මේකේ මොනවා වෙයිද කියලා. ඒ ජේසු කියනවා නම් මං කරන්න. ගැඹුරු දියට දැම්මොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඉතින් මම දන්න කෙනෙක් ඉතාමත්ම හොඳයි. අතීතයේත් ප්‍රශ්න නැහැ, හැසිරීමේත් ප්‍රශ්න නැහැ, ස්වභාවෙත් ප්‍රශ්න නැහැ, ගොඩක් හොඳයි. ඉතින් කල් යනකොට තමයි මට තේරුනේ මෙයා කවදාවත් වරද පිළිගන්නේ නැහැ. සමාව ඉල්ලන්නේ. මම මේක ටිකක් කල් ගිහින් තමයි මට තේරුනේ මේක නම් මං දැකලාම නැහැ, අහලත් නැහැ. මං දවසක් ඇහුවා. ඇයි වරද පිළිගන්නේ නැත්තේ? ඇයි සමාව ඉල්ලන්නේ නැත්තේ? එතකොට තමයි එළි වුණේ බයයි. එහෙම වුණොත් මට රිද්දයි, මාව පාලනය කරයි, මාව වට්ටයි. ඒ නිසා ආරක්ෂා වෙලා ගැඹුරට දාන්නේ. ජේසු ඉල්ලන දේ කරන්නේ මම මාව ආරක්ෂා කරගෙන ඉන්න හිතෙනවා. ජේසු කියනවා දාන්න ගැඹුරට. මං කියන දේ කරන්න. මාව කේන්ද්‍රය කරගන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. බලන්න කේන්ද්‍රය කරගත්තම වෙච්ච වැඩේ 6 වෙනි වගන්තියේ තියෙනවා. එසේ කළ විට ඔව්හු මසුන් මහා රාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල්ද ඉවෙන්නට වන. දෙනකොට කැරකෙන්න දෙන්නේ. හරි. දැල් ඉරෙන්න දුන්නේ. පයේ 7. ඔව්ද තමන්ගේ උදව්වට එන ලෙස
අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට සංඥා කළහ. ඔහු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත් ඔරු දෙක කිඳා ගිල්ලෙන සයිස් එක. රොබර්ට් බැරන් කියලා දේශනා කරන රදගුරුතුමෙක් ඉන්නවා. උන්වහන්සේ කියනවා පේදුරුගේ ගැඹුරට ගිය එක පියවරින් මුළු ගමකටම කෑම හම්බුණා. මේක තමයි පුදුම දේ. මුළු ගමකටම. ඇයි එක්කෙනෙක් ගැඹුරු දියට පාතැබ්බුවා. වෙන්න ප්‍රේමන්තේනි අපටත් උන්වහන්සේ කියනවා මාව කේන්ද්‍රය කරගත්ත හැටිය ඔබට විතරක් නෙමෙයි. ඔබේ පවුලට අනිත් අයට එය ආශිර්වාදයක් බවට පත් වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එහෙනම් මේ කේන්ද්‍රය කර ගැනීමේ තව ආශිර්වාදයක් තියෙනවා. ඒ තමයි ජේසු කිව්වා මම ඔබට සාමය දෙමි. මගේ සාමය මම ඔබට දෙමි. ලෝකයට දෙන්න බැරි සාමය මං ඔබට දෙමි. ප්‍රේමන්තේනි මොකද්ද මේ සාමය කියන්නේ? උන්වහන්සේව කේන්ද්‍රයේ කරගත්ත හදවතේ බාහිර වෙනස්කම් ඇතුළට බලපාන්නේ. මිනිස්සු පිළිගත්තත් එකයි ප්‍රතික්ෂේප කළත් එකයි. වැඩේ සාර්ථක වුණත් එකයි ඒ වැඩේ බිඳුනත් එකයි. හදවත තමයි මම ජේසු ඉල්ලන දේට කීකරුණා. මම ජේසු ඉල්ලන දේ මම කළා. ඒ නිසා ඒකේ ඵල විපාකය මම උන්වහන්සේගේ අතෙන් බාර ගන්නවා. ඒ නිසා කේන්ද්‍රය නිශ්චලයි. අපිම කේන්ද්‍රය කරගත්තම පුදුම දෙයක් සිදු වෙනවා. අපිව කේන්ද්‍රය කරගත්තම අපිට සාර්ථකත්වය තියෙන දවසේ, අපිට පිළිගැනීම තිබුණු දවසේ, අපට අගය කිරීම තියෙන දවසේ අපි ස්වර්ග රාජ්‍ය අත්දැකීමක් ලබා ගන්න. අපි කියනවා ජේසු මාව උසස් කළා. මාව මගේ සතුරන් ඉදිරියේ උසස් කළා. ගීතාවලිය 23 තියෙනවා තැනක්. ඒක කියවනකොට මට හැම වෙලාවෙම hina යනවා. ඒ තමයි ගීතාවලිය 23 කියනවා මට කෑම මේසයක් දෙන්නේ මගේ සතුරන් ඉස්සරහ. සතුරන් ඔක්කොම වාඩි කරලා ඉස්සරහා මට කන්න දෙනවා. බලපන් මං කනවා කෑම ඔක්කොම මේ කනවා මං කනවා දැක්කද උඹලට නෑ. ඒ අදහස තමයි එතන තියෙන්නේ. එතකොට සතුරන් ඉදිරියේ වල කන්න දෙන උන් බඩගින්නේ මන් දිහා බලන් ඉන්න. එතකොට අපිට පෙනේ අපිට ගොඩක් වෙලාවට මෙවැනි ආකල්පයක් තමයි අපිට තියෙන්නේ. අපිව වැටුණු දවසට අපි ඉවරයි. ඒ කේන්ද්‍රය කරගත්තයි කියන්නේ පිළිගත්තත් එකයි නොපිළිගත්තත් එකයි. ජේසු අපිව පිළිගන්නවා. ඒක ඇත්ත වශයෙන්ම ජුවම් 16:32 කියනවා. ලස්සනට මේ ලෝකේ ඔබට කරදර තියෙනවා. මගේ කුඩා රැළ උන්වහන්සේ කියන්නේ. My little flock. මේ ලෝකේ ඔබට කරදර තියෙනවා. ඒත් බය වෙන්න එපා. මා තුල ඔබට තියෙනවා නිදහස. මම ලෝකය ජය අරගෙනයි තියෙන්නේ. කේන්ද්‍රය සමිදානන් කේන්ද්‍රය. කේන්ද්‍රය කරච්ච කෙනාගේ ජීවිතය නොසෙල්ල වෙන තැනක තියෙනවා. ඒත් එක්කම අපි යනවා දෙවනි කොටසට. මොකද්ද දෙවනි කොටස? කේන්ද්‍රය කරගත්ත අයට උන්වහන්සේ කියනවා ඔබගේ පාපිෂ්ඨකම දැනගන්න. ඔබේ පාපිෂ්ඨකම දැනගන්න. ප්‍රේමන්තේනි අපේ පාපිෂ්ඨකම දැනගන්න දෙයක් නැහැ අපිට තේරෙනවා.
ඒත් සමිදානන් එක ගමන යනකොට තව දෙයක් අපට සිදු වෙනවා. මොකද්ද? උන්වහන්සේව කිට්ටුවෙන් ආශ්‍රය කරනකොට තමයි තේරෙන්නේ මගේ හොඳයි කියලා හිතපු දේවල් ඇතුළෙත් මමත්වය මාංශය ඉතිරිලා යනවා. දන්නේම නැහැ. අපි දන්නෙත් නැහැ ඒ වගේ දෙයක් තියෙනවයි කියලා. කොයි වෙලාවේද ඒක තේරෙන්නේ? ඒක තේරෙන්නේ සමිදානන්ට කිට්ටු වෙච්ච වෙලාවේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒක අධ්‍යාත්මික ජීවිතේ සුද්ධවන්තයන් ගොඩකගේ අත්දැකීම. එතකොට අපි ඒ තැනට යන්න අපි යපු 8 වෙනි වගන්තියට. පස්සේ 5-8. සීමොන් පේදුරු ඒ දැක ජේසුස් වහන්සේගේ පාමුල දනින් වැටි ස්වාමිනී මා වෙතින් ඉවත් වූ මැනව මම පව්කාර මිනිසෙකි කීය. ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ පුදුම සතුටකින් ඉන්න ඕන වෙලාව. ඇයි බොට්ටු දෙකක් ගිලෙන්න මාළු හම්බුණා. නැද්ද? නියම පාටියක් දාන්න සින්දුවක් කියන්න නැද්ද? එකතු වෙලා නැද්ද? සෙට් වෙන්න වෙලාව. හැබැයි එහෙම වෙනවා වෙනුවට මොකද වුනේ? මේ මිනිස්සයව ගැඩුණා, ගැහුණා. ඒ බිඳීම ඕනා. නැත්තම් හැම වෙලාවම මමයි රජ. මමයි රජ. මේ සිද්ධිය පේදුරුතුමාගේ සිද්ධිය බයිබලයේ පුරාම තියෙනවා. බලන්න යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ කියනවා. යෙසායා ඒගොල්ලෝ කියන විදියට පූජකෙක්. අවුරුදු ගණන් පූජා ඔප්පු කරන්න ගිය කෙනෙක්. එදා ගිය දවසේ වෙනස්. එදා දෙවියන් වහන්සේගේ දර්ශනයක් ආවා. දෙවියන් වහන්සේගේ ආලෝකය පැමිණියා. පැමිණියා විතරයි. මොකද උනේ? යෙසායාගේ වචන කටෙන් බිර වුණා. මම පාපිෂ්ඨ මිනිස්යන් අතර ජීවත් වෙන පාපිෂ්ඨ මිනිසෙක්. මම ඉවරයි. මාව විනාසයි. මම මේ පරිශුද්ධ වූ දෙවියන්ව දුටුවා. දෙවියන් වහන්සේගේ ආලෝකය අපේ ජීවිතයට වැදුනා විතරයි අපේ තියෙන දුබලකම අපිට පේනවා. මේක සරල උදාහරණයකින් කිව්වොත් අත වශයෙන්ම හැමදාම උදේට අපි අපේ දවසේ මෙනෙහි කිරීම මේ දවස්වල අපි කරන්නේ අපේ ගෙදර ඉඳලා පරිගණකයේ හරහා. ඉතින් පරිගණකයේ ගාවට මම ආවිල්ලා හැමදාම ඉඳ ගන්නවා. පරිගණකයේ මොනිටර් එක තියෙනවා. මොනිටර් එක දිහා බලලා මම කතාව දීලා ඉවර කරන. එදා මම කතාව දී ඉවර වුණාම ජනෙල්ලේ වහලා තියෙන කර්ටන් එක පොඩ්ඩක් වෙන් වෙලා තිබුණා. ඉරාවුව ඇවිල්ලා මගේ පරිගණකයේ මොනිටරයට කෙලින්ම වැදිලා තිබුණා. එතකොට තමයි මම දැක්කේ දූවිලි ගොඩ මොනිටරේ තියෙන. අර කාමරේ තියෙන ලයිට් එකකටවත් ඒක පේන්නේ නැහැ. ඉරාවුව වැදුනා විතරයි. දූවිලි ගොඩ. අපිටත් එහෙමයි. ඒගොල්ලෝ කියනවා සීසී ෆ්‍රැන්සිස් ජේසුට පස්සේ ලෝකෙට බලපාපු බලවත්ම කිතුණු චරිතය. යාඥාවට ගිහිල්ලා පාපිෂ්ඨකම තේරුම් අරගෙන වෙවුලනවා. මේක මැරෙන්න කියනව නෙමෙයි. ඒ ඇත්ත අරගෙන ජේසු ළඟට එන්න අපිට කැඳවනවා. මමත්වය කැඩිලා ලොකුකම බිඳිලා මෙන්න අපි දැන් ශ්‍රාවකත්ව ගමනේ සුදුසු තැනට ඇවිල්ලා. ඇතුලේ මගේ පාපිෂ්ඨකම තේරුණා විතරයි මම උන්වහන්සේගෙන් පැනලා යන්න යනකොට උන්වහන්සේ පුදුම දෙයක් කරනවා. 5:9 බලන්න. මන්ද ඔහුද ඔහු සමග සිටි සියල්ලෝද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූහ. පුදුම වුණා. 10 බලන්න. සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ්ද ජෝහන්ද එසේම විස්මිත වූහ.
ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින් බිය නොවන්න. මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැයි වදාළසේක. මොකද වුණේ? පාපිෂ්ඨකම තේරුණා විතරයි කැඳවීම දුන්නා. ඔබේ ජීවිතය ඔබ ගැනම නෙවෙයි. ප්‍රේමවන්තයනි, මේක තේරුම් ගන්න සමහරවිට කිතුණු ශ්‍රාවකයන්ටත් අවුරුදු ගණන් යනවා. ජේසු ගැන දේශනා කරන අයටත් අවුරුදු ගණන් යනවා. දේශනාව අහගෙන ඉන්නකොටත් අපිට හිතෙනවා තමාවමයි එළියට එන්නේ. අපි නෙවෙයි. අපේ ජීවිතේ අරමුණ අපිම නෙමෙයි. ඒක තමයි මේ අතුලාන්ත ගමනේ තුන්වෙනි ස්ථාවරය. මෙව් පළවෙනි එක උන්වහන්සේ කේන්ද්‍රය, දෙවෙනි එක අපේ පාපිෂ්ඨකම, තුන්වෙනි එක උන්වහන්සේ අපිට පෙන්නනවා ඔබේ ජීවිතය ඔබ ගැනම නෙමෙයි. ඔබේ ජීවිතේ ඊට වඩා ලොකු අරමුණක් තියෙනවා. මට සම්පූර්ණ වෙලාවක් නැහැ මම එන සතිය මේක කතා කරනවා. අපි සමිදානන්ගේ ජීවිතයෙන් මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. ප්‍රේමවන්තනි, අපි සමිදානන්ගේ ජීවිතය දිහා බලන්න. උන්වහන්සේට දේව තාත්තා ආදරය කළා. මං හිතන්නේ මේ ආදරේ තරම් ආදරයක් වෙන ලෝකේ නෑ. තාත්තයි පුතයි අතර තියෙන ආදරේ. අපිට සුළු මොහොතකට මේ ආදරය පෙනෙන මොහොතවල් තියෙනවා. එකක් තමයි ජෝර්දාන් ගඟේ ස්නාපනයේ ලැබු දවසේ. ඒ ආදරය අපට අනාවරණය වුණා. ඒ කියනවා මේ මගේ ආදර පුත්‍රයා මම ඔබ කෙරෙහි ප්‍රසන්න වෙමි කියන හඬ ස්වර්ගයෙන් ආවයි කියලා. ජේසුට කොච්චර ආදරය කළාද. ඊළඟට අන්‍ය රූප විලාස වීමේ සිද්ධියේ ඔය හඬම ඇහෙනවා. මේ මගේ ආදර පුත්‍රයා. ආදරය උන්වහන්සේව සම්පූර්ණයෙන්ම දිලිහෙන්න සලස්සන. මොන සැලකිල්ලක්ද, මොන ආදරයක්ද. ආපහු ජුවම් සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ කියනවා. ජේසු කියනවා පියාණේ මම මේ කාර්ය සඳහාමයි ආවේ. මම ඒක එපා කියන්නද? පියාණෙනි මම ඔබ වහන්සේ මහිමයටපත් කරනවා. එතකොට ස්වර්ගයෙන් අඩක් එනවා. මමත් ඔබ මහිමයටපත් කරනවා. බලන්නේ තිබුණු ගැඹුරුම ආදරය. ඒ නිසා ජේසුට විශ්වාසයක් තිබුණා. මොකද්ද විශ්වාසය? තාත්තා මට ගැඹුරුම යහපතයි සිදු කරන්නේ. මේකත් එක්ක මම අවුරුදු ගාණක් අරගල කරලා තියෙනවා. ඒ කියන්නේ මට දෙවියන් වහන්සේ ගැන ඇත්තටම යටි හිතේ ලොකු බයකුත් තියෙනවා. මොකද්ද බය? උන්වහන්සේට ඉඩ දුන්නොත් අර ජේසුට කරපු වැඩේ අපිටත් කරනවා. කුරුසේක තමයි ඉවර වෙන්නේ. ප්‍රතික්ෂේප වෙන්න වෙනවා, දුක් විඳින්න වෙනවා. අනේ ජේසුස් සේවය කරන්න. ඒ වැඩේ නම් එපා. ඔය අරගලේ ඇතුලින් යන. ඒ නිසා සම්පූර්ණයෙන්ම හදවතෙන් දෙන්න බැරි කමක් තියෙනවා. මම දන්නේ අනිත් අයද කියලා. මට ඒ අරගලය ඇතුලේ තිබුණා. ඊට පස්සේ තමයි මට එක දවසක් මේක දැන්සේ අනාවරණය කළේ. ඔබ ජේසුස් දිහා බලන හැටි වැරදි. එතකොට තමයි මම ඇහුවේ මොකක්ද කොහොමද බලන්නේ? සම්පූර්ණ ජීවිතය දිහා බලන්න. මම කිව්වා ඔව් ඉවරුනේ කුරුසෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉවරුනේ කුරුසෙන් නෙවෙයි. පියාණන් වහන්සේගේ දකුණු පස මුළු විශ්වයේම රජානන් හැටියට රජකමට පත් වෙලයි ඉවර වුණේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. එහෙනම් ජේසුට දුන්නු හැම පොරොන්දුවක්ම තාත්තා ඉෂ්ට කළා. මරණයෙන් බේරගත්තා. ජීවිතය දුන්නා, රජ කළා. තාත්තා කිව්වා හැබැයි පුතේ ඔය අම්මා වෙතට එන ගමනේදී පොඩි වැඩකුත් කරගෙන එන්න පුළුවන්. හරියට අපි මේ යන ගමන පොඩි කඩේට ගිහිල්ලා එන්න කිව්වා වගේ. පොඩි වැඩකුත් කරගෙන යන්න පුළුවන්. මොකද්ද තාත්තේ? උඹට මම ආදරේ වගේම මේ ලෝකේ හැමෝටම මං ආදරේ. ඒ මිනිස්සුන්වත් ගලවාගෙන එන්න පුළුවන්. එතකොට බලාගෙන යද්දි ජේසුගේ ජීවිතේ ජේසු ගැනම නෙමෙයි. ජේසුගේ ජීවිතෙත් මේ අපි ගැන. ඒක සඳහා තමයි උන්වහන්සේ දුක් විඳේ. උන්වහන්සේ දුක් විඳේ අපිව ගලවා ගන්න. හැබැයි තාත්තා උන්වහන්සේව ඒ තැනට ගත්තා. උන්වහන්සේ අපිටත් කියනවා මං ඔබව මවලා මේ ලෝකෙට එව්වේ
ඔබව මේ ලෝකේ රජ කරන්න නෙවෙයි. මම ඔබ මේ ලෝකෙට එව්වේ මේ ලෝකේ ඔබ සූදානම් කරගෙන මගේ පවුලට ස්වර්ගීය පවුලට මගේ රාජ්‍යයේ සිංහාසනයේ ළඟ මගේ කෑම මේසයට ඔබවත් මගේ පුතෙක් දුවෙක් හැටියට ගන්නයි. ඒ ගමනේ ඒ මා වෙතට එන ගමනේ ඔබටත් මම වැඩක් දෙකක් බාර දෙනවා. ඒ කාර්ය ඔබ කරනකොට ඔබ දුක් විඳිනවා. ප්‍රශ්න ඇති වෙනවා. අරගල සිදු වෙනවා. ඒව වලින් ඔබේ පෞරුෂය අධ්‍යාත්මය මම ගොඩනගලා ඔබේ ස්වභාවය මම හදලා ගල්වල හප්පලා ඔබ ඇතුලෙන් වෙනස් කරලා මගේ පුතා වගේ කරලා මං ඔබව සම්පූර්ණ කරලා මා වෙතට ගියනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේක ඇතුලෙන් තේරුම් ගත්තම දුක් විඳින්න පුළුවන්. මේක ඇතුලෙන් තේරුම් ගත්තම අරගල වලට මුහුණ දෙන්න පුළුවන්. මේක ඇතුලෙන් තේරුම් ගත්තම ප්‍රශ්න හරහා ගමන් කරන්න පුළුවන්. ජේසු නිකායේ ආරම්භක ඉග්නේෂස් ලෝයලා සුද්ධවන්තයා කිව්වේ. ජේසුට අයිති වුණාට පස්සේ පිළිගැනීමත් එකයි ප්‍රතික්ෂේප වීමත් එකයි. දෙකම උන්වහන්සේ අතෙන් ගන්නවා. මිනිස්සු කරන වැඩේ හරි කියලා කිව්වත් එකයි වැරදි කිව්වත් එකයි. මම උන්වහන්සේ අතෙන් ඒක ගත්තා. උන්වහන්සේ කේන්ද්‍රේ වෙලා උන්වහන්සේ මගේ දුබ්බල මගේ මමත්වයේ මගේ පාපිෂ්ඨකම මම දැකලා උන්වහන්සේගේ පාමුල තියලා උන්වහන්සේ කියනවා උඹේ ජීවිතේ ඔබ ගැන විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගලවා ගන්න ගමනක මම ඔබ අරගෙන යනවා. මේක තමයි අපේ ජීවිතයේ ගැඹුරුම තේරුම. ඒකෙදී අපි ගැටෙන ගැටිලිවල ඇති වෙන ප්‍රශ්නවල මූණ දෙන ප්‍රතික්ෂේපවල අපිව හැදෙනවා. උන්වහන්සේගේ පුතණුවන්ගේ ස්වරූපයෙන් හදනවා. දේව මාලිගාවේ භෝජනයට වාඩි කරනවා. මේක තේරුම් ගත්ත හැදී ගොඩාක් දේවල් ඇතුලෙන් විසඳෙනවා. ප්‍රේමන්තේනි මේ තැනට අපි යන්න ශ්‍රාවකත්වයේ ගමනට අපි සූදානම් වෙමු. අපි මොහොතක් උන්වහන්සේගේ පාමුල ඉමු. ස්වාමිනී ඔබ වහන්සේ කොච්චර දේවල් අපිට තේරුම් කරන්න බලන් ඉන්නවද? කොච්චර අවුරුදු ඔබ වහන්සේ නිශ්චලව බලන් ඉන්නවද? අපි ඔබ වහන්සේට කොච්චර දේවල් කියලා ඇද්ද? ඔබ වහන්සේට සවන් නොදී ඔබ වහන්සේගේ අනාවරණය නොලබා අපි හිතන දේවල්ම කර කිය කොච්චර කාලේ ජීවිතේ නාස්ති වෙලා ඇද්ද? ස්වාමීන් අපිට සමා වෙන්න. අපි නිශ්චල වෙන්න. ඔබ වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගන්න. ඔබ වහන්සේට ඉඩ දෙන්න. ඔබ වහන්සේ කේන්ද්‍රය වෙලා මගේ පාපිෂ්ඨකම මාව නිදහස් කරලා ඒ මහා අරමුණට මාවත් රැගෙන යන්න. ඔබ වහන්සේ මේ දේ දැනටමත් කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා කියනවා. හාලෙලූයා 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 හාලෙලූයා. ප්‍රශංසා වේවා ගෞරවය වේවා. හාලෙලූයා හාලෙලූයා. Thank you Lord. Hallelujah 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 hallelujah. ප්‍රශංසා වේවා ගෞරවය වේවා. Hallelujah hallelujah. Praise the Lord. Hallelujah, 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 hallelujah. Worship you, Lord. Glory to your name. Hallelujah, hallelujah, hallelujah. Praise you, hallelujah, hallelujah. Glory to your name. Hallelujah, 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 hallelujah. Praise you, Father. Thank you, Lord. Hallelujah, hallelujah, hallelujah. Glory to you, Lord. Worship you, Father. Hallelujah, hallelujah. Thank you, Lord. Hallelujah. Worship you, Lord.
මාලිගය මගේ හදවතයි ජේසුනි ඔබ වැඩ වසන ගෙන් අපි උදව් ලබා ගන්නට වාසි ලබා ගන්නට ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්නට වහන්සේ ළඟට අපි නිතර නිතර එන්නට පුරුදු වුණත් වහන්සේව කේන්ද්‍රය කරගන්නට අප තුළ මැලිවීමක් තිබුණා ස්වාමීනි. අපට හිතුණා නොගැඹුරු දියේ අපට තේරෙන මට්ටමේ ජීවිතේ ගත කෙරුවොත් අපේ ජීවිතයට ආරක්ෂාව තියෙනවායි කියලා. ඒ නිසා වහන්සේ අපෙන් යමක් ඉල්ලපුවම ඒක මට තේරෙන්නේ නැත්තම් ඇයි කියලා මගේ පුරුද්දට ස්වභාවයට ඒක විරුද්ධයි නම් මම ඒක කළේ නෑ ස්වාමීනි. මගේ ස්වභාවයට මම ඉඩ දුන්නා. සමාව ඉල්ලන්න කිව්වම ඒකෙන් මට හානියක් වෙයි කියලා මට හැඟෙනකොට මම ඒක කළේ නෑ ස්වාමීනි. වරද පිළිගන්න කිව්වම ඒක මට හානියක් වෙයි කියලා මං කළේ නෑ. මං ගාව තියෙන දෙයක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න කිව්වම ඒකෙන් මට පාඩුවක් වෙයි කියලා හිතෙනකොට මම ඒක කළේ නෑ ස්වාමීනි. වහන්සේ මට නිතරම ගැඹුරට කැඳෙව්වා. වහන්සේගේ වචනෙට කීකරු වෙන්න, බය නැතුව අතහැරින්න. වහන්සේ උත්තරයක් වෙනවා, පිළිතුරක් වෙනවයි කියලා. මට ඒක කරගන්න බොහෝ අවස්ථාවල බැරි වුණා. ඒත් සිදුකේ වෙච්ච අවස්ථාවලදී පේදුරුතුමාට වගේ වහන්සේගේ ආශිර්වාදය අපි අත්දැක්කා. හිතන්න බැරි විදියට පිළිතුරු දුන්නා. ස්වාමීනි, ඒ නිසා අද අපට ඒ වාසනාව නැවත හොයලා දෙන්න. ගැඹුරට යන්න. වහන්සේව හදවතේ කේන්ද්‍රේ කරගෙන වහන්සේගේ රජකමට ඉඩ දීලා ගැඹුරට යනකොට මුළු ලෝකෙම පෙරළුණත්, මුළු ලෝකෙම පහව ගියත් වහන්සේ අපෝ ස්ථීරව ඒක හරහා ගෙන යන බව අපේ අත්දැකීම වෙනවා, සත්‍ය වෙනවා, නොඅනුමානයි.
වහන්සේ මේ හැම දෙයක්ම කරන නිසා අපි වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා කියනවා. Hallelujah, 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 hallelujah. Glory to your name. Hallelujah, 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 hallelujah. Worship you, Lord. Glory to your name. Hallelujah. මුළු පොළව පාවී ගියත් වචනේ පහ නොවේ කිසි පෙමකට සම නොවේ ජේසුගේ ආදරේ කිසි පෙමකට සම නොවේ ජේසුගේ ආදරේ මුළු පොළව පාවී ගියත් වචනේ පහ නොවේ කිසි පෙමකට සම නොවේ ජේසුගේ ආදරේ කිසි පෙමකට සම නොවේ ජේසුගේ ආදරේ ඔබ රජ ශ්‍රාවකත්වයේ හදවතකට මේ දවස්වල ඇතුල් කරගෙන ඒ කේන්ද්‍රය කරගෙන මගේ මමත්වයට ඉඩ නොදී මගේ පාපිෂ්ඨකම පිළි අරගෙන ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතයට දීලා තියෙන කැඳවීම මං ගැනම නෙවෙයි ලෝකයේ ගැන දීලා තියෙන කැඳවීමට පිළිතුරු දීලා වහන්සේගේ පාමුල සදාකාලික ජීවිතයට ඒ භෝජනයට අප ඇතුල් කරගත්තට අපි වහන්සේට ස්තුති කියනවා.
Hallelujah. 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 Hallelujah.